තෙරුවන් සරණයි ශ්‍රද්ධාවන්ත පින්වත් ඔබ සියලු දෙනාට. පින්වත්නි, අප ගෞතම බුදු පියාණන් වහන්සේ විසින් 45 වසක් මුළුල්ලෙහි දේශනා කළ 84000ක ධර්මස්කන්ධය සමහිත සුව පිණිස මුළු ලොවටම බෙදා හරින බෞද්ධ නාලිකාවේ මහනුවර මධ්‍යස්ථානයේ මගින් ඔබ වෙතගෙන එන මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් ආරම්භ කිරීමටයි මේ සූදානම් වන්නේ. පින්වත්නි, මේ උතුම් සදහම් දේශනාව පැවැත්වීම සඳහා අප සිදු කළ ගෞරවනීය ආරාධනාව පිළිගෙන මේ උතුම් සදහම් මණ්ඩපය වෙත වැඩම කොට වදාළ මයිලපිටිය මහා අනද සෙනසුනේහි නිර්මාතෘ අලුත්ගම ගම්මන්තලාව පුරාණ විහාරවාසී ගෞරව ශාස්ත්‍රවේදී පූජනීය අලුත්ගම පඤ්ඤාසාර පින්වත් ස්වාමීන් වහන්සේව අප සියලු දෙනාම එක්ව සාදු නාද පවත්වා වන්දනා කරමු. සාදු සාදු සාදු. පින්වත්නි, මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ පොත්ගොල් මහා විහාරස්ථානයේ සිට පටිගත කරන මේ උතුම් සදහම් දේශනාවේ පින්බර දායකත්වය දරන්නට යෙදෙන්නේ ඇල්කඩුවේ අංක 92 දරණ නිවසේහි පදිංචි විශ්‍රාමික විදුහල්පති ටී.බී. දිසානායක මහතා, විශ්‍රාමික ග්‍රාම නිලධාරී දිසානායක මහත්මිය, කීර්ති දිසානායක පුතණුවන් උමංගා විජේකෝන් ලේලිය සමග දරු දෙදෙනා සහ පේරාදෙණියේ පදිංචි ජේ.ආර්.පී. හේරත් බෑනා ශානිකා දිසානායක දියණිය තරුල් පුතණුවන් විසින් එසේනම් ඔබ අප කෙරෙහි මෙත් සිතින් මේ උතුම් සදහම් දේශනාව පවත්වන්නට ගෞරවනීය දේශකයන්න් වහන්සේට নমස්කාර පූර්වකව ආරාධනා කර සිටිමු. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදාවුසෝ බික්ඛු කාලේන කාලං අත්ත විපත්තිං පච්ච වික්ඛිතා හෝති. සාදාවුසෝ බික්ඛු කාලේන කාලං
පර විපත්තිං පච්ච වික්කිතා හෝති සාදාවුසෝ බික්ඛු කාලේන කාලං අත්ත සම්පත්තිං පච්ච වික්කිතා හෝති සාදාවුසෝ බික්ඛු කාලේන කාලං පර සම්පත්තිං පච්ච වික්ඛිතා හෝති සද්ධර්ම ශ්‍රවණාභිලාෂී ශ්‍රද්ධාවන්ත පින්වතුනි බලාපොරොත්තු වෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝ සත වෙත ඉමහත් කරුණා මෛත්‍රියෙන්ම වදාළ ධර්මස්කන්ධයෙන් මේ සීමිත වෙලාවේ ස්වල්ප මාත්‍ර ධම් කරුණු කීපයක් නමුත් දේශනා කරවාගෙන ශ්‍රවණය කිරීම සඳහා මේ දේශනාව අද මුළු ලොව පුරාම ධර්ම ශ්‍රවණයට කැමැත්තෙන් ඉන්න සදහැවතුනට ශ්‍රවණය කළ හැකි දේශනාවක් ලෙසින් බෞද්ධ ආරූප වාහිනිය ඔස්සේ විසුරුවා හැරීමේ පින්වන්ත දායකත්වයේ ධර්මින් කටයුතු කරන්නේ එල් කඩුවේ අංක 92 නිවසේ විශ්‍රාමලත් විදුහල්පති ටී.බී. දිසානායක මහත්මයා විශ්‍රාමික ග්‍රාම නිලධාරී දිසානායක මහත්මිය ඒ වගේම කීර්ති දිසානායක පුතණුවන් උමංගා විජේ කෝණ්ඩේලිය හා දරු දෙදෙනත් පේරාදෙණියේ ජේ.ආර්.බී. හේරත් බෑණනුවන් සහ ශානිකා දිසානායක දියණිය තරුල් පුතණුවන් කියන පින්වන්ත සත්පුරුෂ පිරිස විසින් තමන්ද සුවපත් වෙමින් අනුන්ද සුවපත් කරනවා නම් තමන්ද දුකෙන් නිදහස් වෙමින් අනුන්ද දුකින් නිදහස් කරලීම පිණිස කටයුතු කරනවා නම් තමන්ද කුසලයේ සොයමින් අනුනටද කුසලයේ මුණගස්වනවා නම් තමන්ද අකුසල් දුරු කරමින් අකුසල් දුරු කර ගැනීම පිණිස අනුනද යොමු කරනවා නම් පින්වතුනි ඒ සත්පුරුෂයෙක්මයි. ඒ සත්පුරුෂ ආශ්‍රය මහා ලාභයක්. මේ සසරේ දුගතියට නොවැටෙන්නත් සසරෙන් ගැලවෙන්නත්. ඒ නිසා පින්වත් ඔබ අද මුළු ලොව පුරාම ඉන්න සියලු සදහැවතුනට සත්පුරුෂ භාවයෙන් මේ ධර්ම දානය කරන්නේ. ඒ නිසා අපි සත්පුරුෂ ප්‍රාර්ථනාවක්ම තබමු. මේ දම් දෙසුම ශ්‍රවණය කරන සියල්ලෝ සුවසේම සසර දුක් කෙලවර කර ගනීවා කියන ප්‍රාර්ථනාව තබමු. අපටත් සුවසේ දහම් අවබෝධය වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම ශ්‍රවණය කරමු. පින්වතුනි, සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දහම් කරුණු ගණන් වශයෙන් සඳහන් වෙන දේශනාවන් අංගුත්තර නිකායේ තියෙනවා. එහි දහම් කරුණු 8ක් පිළිබඳව දෙසූ දේශනාවන් ඇතුළත් කොටසට කියනවා අට්ඨක නිපාතය කියලා. මොකක් කියලාද? අට්ඨක නිපාතය. මේ අට්ඨක නිපාතයේ මෙත්තා වර්ගය කියලා වර්ගයක් තියෙනවා.
එහි සූත්‍ර දේශනාවක් තියෙනවා. සූත්‍ර දේශනාවේ නම තමයි උත්තර කියන සූත්‍ර දේශනාව. උත්තර කියන්නේ මෙතන පිළිතුරු කියන අදහස නෙවෙයි. උත්තර කියන්නේ නමක්. උත්තර කියන්නේ නමක්. කවුද උත්තර කියන්නේ? උත්තර කියලා කියන්නේ තෙරුන් වහන්සේ නමක්. උත්තර තෙරුන් වහන්සේ. මේ දේශනාවට මුල්ුණේ උන්වහන්සේ නිසාම දේශනාවත් නම් වෙලා තියෙන්නේ උන්වහන්සේගේම නමින්. ආපහු මේ සූත්‍රයේ තියෙන තැන අපි විමසමු. සූත්‍ර පිටකයේ මොන නිකායේද? අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ මෙත්තා වර්ගයේ සූත්‍රයේ නම උත්තර සූත්‍රය. ඇයි මේ විදිහට මේ විස්තරය කියන්නේ අපි? මේ දේශනාව මොන පිටකයේද තියෙන්නේ, මොන නිකායේද තියෙන්නේ, මොන වර්ගයේද තියෙන්නේ? ඇයි එහෙම කියන්නේ? ධර්මයේ දේශනා කරන අපි ඔබෙන් බලාපොරොත්තු වෙනවා මීට වඩා වැඩි දෙයක්. මොකද්ද? ධර්මයේ පිළිබඳව විමසීමක් දැන් පටන් ගයි කියලා. නේද? මේ ධර්මයේ තවත් දුර යන්න කැමති සත්පුරුෂයෝ ඉන්න පුළුවන්. හැබැයි හුඟක් නෙවෙයි ටිකක්. හුඟක් දෙනෙක් සූත්‍රවල නම් කිව්වට සූත්‍රවල නම් යට වෙනවා බත් මාළු වලට. ආයේ කන බොන එක ලොකුම වැඩේ වුණාම, අඳින පළඳින එක ලොකුම වැඩේ වුණාම, තොරතෝංචියක් නැති බලිබිලි කතාව ලොකුම වැඩේ වුණාම ඉතින් සූත්‍ර අමතක වෙනවා. එහෙම වුණාම බණ පොත් යට වෙලා යනවා. නොඑක් ලාමක ලෞකික කාම සම්පත් වලින්. ඒක වුණොත් නම් සසරම ඉවරයි. ඒ නිසා මම ඔබට මේ සූත්‍ර තියෙන තැන පවා මතක් කරන්නේ තව දුරටත් ඔය ඇත්තන්ට ධර්මය තනිව හරි හදාරන්න කැමැත්තක් හරි උපදීවා කියන සිතවිල්ලෙන්. අපිට පුළුවන් එහෙම තැනකින් පටන් ගන්න පින්වත්නි. අපිට බැරි කමක් නැහැ. පින්වත්නි, ඔබ ඊටාම සරලව හිතලා බලන්න. අපි උත්සාහයක් තියනවා නම් දරු පරපුරක් හරි ධර්මයට නතු කරන්න අපිට ඕන නම් අපි ටවුමට ගියපුවාම පැය 2-3ක් ඇතුළතදී ආපහු ගෙදර එන්නයි යන්නේ. නමුත් ටවුමකට අපි ගියපුවාම සමහර විටකදී තේ එකක් බොන්න ගියොත් අද මුදල කොච්චරක් වෙනවද? රුපියල් 200-300ක්වත් වෙනවනේ අඩුම. ඇයි අපිට බැරි මාසකට සැරයක් අපේ ගෙදරට ධර්ම පුස්තකයක් ගන්න? පුංචි යෝජනාවක් ඔබට මේ කරන්න. නේ? මාසකට තමන් උපයන වැටුපෙන් දෙලොව දිනන්නත් පරපුරක්ම බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයෝ කරන්නත්. පරපුරක් කියන්නේ ඔය ඇත්තන්ගේ දරුවෝ පවා, දරුවන්ගේ දරුවෝ පවා බුදුන් සරණ යන දරුවෝ කරන්න. ධර්මයේ සරණ යන දරුවෝ කරන්න. සංඝරත්නයේ සරණ යන දරුවෝ කරන්න. අවුරුද්දකටම රුපියල් 500ක් වියදම් කරලා ධර්ම පුස්තකයක් අගනා ගෙදරට එකතු කරගත්තොත් මාස 12ක් යනකොට ධර්ම පුස්තක 12ක්. ඒ එක ධර්ම පුස්තකයකින් එක ගුණයක් ගත්තොත් අවුරුද්දක් යනකොට ගුණ කීයද? ගුණ 12ක්. ඒ ගුණ 12 උපදවා ගත්තේ නැත්නම් සසරේ කොච්චර කාලයක් අපි සතර අපායලා ගියද? හැබැයි ඒ ගුණ 12ක් අවුරුද්දක් යනකොට එකතු වුණොත් ගුණ 12ක් එක පොතකින් එක ගුණය ගන්න එකතු කරගත්තත් අපි මේ සංසාරේ කොච්චර ගැලවිල්ලක් ගැලවෙනවද? කරන්න බැරි දෙයක්ද? කරන්න පුළුවන්. හැබැයි තියෙන්න ඕන ශ්‍රද්ධාව, ධර්ම ගෞරවය. එහෙම වැඩපිළිවෙලක් අපි ආරම්භ කරගමු. නේද? අපිට නිදහසේ ඉන්න වෙලාවක පොතක් පතක් කියවන්න, බුදුහාමුදුරුවෝ ගැන යමක් ඉගෙන ගන්න.
ඒකටයි මේ සූත්‍ර ඔබට දේශනා කරන්නේ. පින්නතුනි, උත්තර සූත්‍ර දේශනාවට මුල්ුනේ උත්තර කියන තෙරුන් වහන්සේ. උන්වහන්සේ ඒ කාලේ වැඩ හිටියේ පින්වත්නි මහිසවත්තු කියලා ප්‍රදේශයක් තිබුණා. ඔය මහිසවත්තුව සමීපයේ පින්වත් තිබුණා සංකේයක කියලා පර්වතයක්. මේ සංකේයක කියන පර්වතයේ පින්වත්නි ද්වජාලිකා කියලා විහාරයක් තිබුණා. එයි මේ ද්වජාලිකා කියලා කියන්නේ මේ විහාරය තිබුණේ මහා වනයක් මැද. මහා ගස් වලින් වට වෙලා දැවමය වනයකින් වට වෙලා තිබිච්ච නිසා මේ විහාරයට කිව්වා ද්වජාලිකා කියලා. උත්තර තෙරුන් වහන්සේ මේ ද්වජාලිකා කියන විහාරේ වැඩ ඉන්න කාලේ අනික් ස්වාමින් වහන්සේලාව ආමන්ත්‍රණය කළා. එවත්නි කියලා ආමන්ත්‍රණය කළා. ආමන්ත්‍රණය කරලා පින්වත්නි ධර්මාවවාදයක් කළා. ඔන්න අගනා ගුණයක්. මොකද්ද? සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමයි මේ ශාසනයේ ශාස්ත්‍රුන් වහන්සේ. හැබැයි මේ ශාසනයේ බරදරන මහතෙරුන් වහන්සේලා පින්වත්නි ශාස්ත්‍රුන් වහන්සේ නැති තැන උනත් තමන්ගේ අතවැසි පිරිස තමන්ගේ එක්ව පිළිවෙත් ගුණ පුරන්නා වූ පිරිස ධර්මයෙන් අවවාද කරලා ධර්මයට යොමු කළා. ඒක හරි අගනා ගුණයක්. දැන් අපි කියනවා නේද අපි නැති වුණාට මේක කවුරු හරි කරන්න ඕන කියලා සමහර කටයුතු. ඒක ඇත්තයි. gedara තාත්තා නැහැ කියලා නෑ. ඉන්න ඇත්තෝ ඒ කටයුත්ත කරන්න ඕනනේ. gedara අම්මා gedara නැති දවසක නම් gedara ඉන්න ඊළඟ ආය ඒ වගකීම යුත්තෝ ඒ කටයුත්ත කරන්න ඕනේ. කොයිම වෙලාවකවත් පරපුරේ අන්තිමේක් වෙන්න එපා. පරපුරේ අන්තිමය කියලා කියන්නේ මේ කියන්නේ අපේ පෙළපත ගැන නෙවෙයි මේ කියන්නේ. ඔය ඇත්තන්ගේ අම්මා තාත්තා රැකගෙන ආපු යම් ආචාර ධර්ම තියෙනෝනේ. අන්න ඒකේ අන්තිමය වෙන්න එපා ඔය ඇත්තෝ. භාග්‍යතුන් වහන්සේ මේක අවවාදයක් කළා. මාකෝ මෙහි තුම්හි අන්තිම පුරිසා අහුවත්ත. මහණෙනි නුඹලා මගේ ශාසනයේ අන්තිමයෝ වෙන්න එපා. අන්තිම පුරුෂයෝ වෙන්න එපා. දැන් අපි හිතමු යම් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් මාසිකව පවත්වගෙන ආපු සලාක දන් වැටක් තියෙනවා කියලා. ඒ සලාක දන් වැට ඒ අම්මා තාත්තා මැරිච්ච දවසක හරි දරුවෝ ඉවර කළොත් ඒ දරුවෝ ඒ ආචාරය අන්තිම කරපු දරුවෝ වෙනවා. නේද? ඒ ආචාර ධර්මයේ ඒක කෙලවර කළා ඒගොල්ලෝ. එයින් ප්‍රශංසාර්හ දරුවෝ බවට පත් වෙන්නේ නැහැ. පත් වෙන්නේ නින්දිතයෝ හැටියට. පරපුරක් ඉවර කළානේ. ආචාර පද්ධතියක් කෙලවර කළා. සමහර අම්මලා තාත්තලා ඉන්නවා පින්වත්නි. ඒ අම්මලා තාත්තලා අර පෙර කිව් පරිද්දෙන් ධර්ම පුස්තක ගෙදරට ගෙනාවා. එහෙම අම්මලා ඉන්නවා. එහෙම තාත්තලා ඉන්නවා. ගෙදර බණ පොත් එකතු කරනවා. තවුමකට ගියොත් බණ පොතක් ගෙදර අරන් එන මව්වරු පියවරු ඉන්නවා. මොකක් හරි යගන පොතක්. අතීත ගෙවල් වල ධර්ම පුස්තකාලයක් තිබුණා පුංචි. ඒවා ඉවර කරන්න හොඳ නැහැ පින්වත්නි. ඉතින් වැදගත්ම දේ තමයි ඊළඟට ඉන්න වගකිව යුත්තෝ ඒ ආචාර ධර්මයේ රැකගෙන යන්න ඕනේ. එතකොට දැන් මේ මහතෙරුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේලා නැති තැන උනත් අවවාද කළා අනෙක් ස්වාමින් වහන්සේලාට ධර්මයෙන් අවවාද කළා. හැබැයි තමන්ගේ ධර්මයකින් නෙවෙයි. එහෙනම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයෙන්මයි අවවාද කළේ. අපිට හැඟෙන දේවල් වලින් නෙවෙයි. නේද? බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයෙන්. මේ කියන්නේ මොකක් ගැනද පින්වත්නි? ආයතනයක උනත් ප්‍රධානියෙක් නැතිනම් පින්වතුනේ ඊළඟට ඉන්න අය
පනවාගෙන තිබෙන ව්‍යවස්ථාවට අනුව ඒ ගමන අරන් යන්න ඕනද නැද්ද ඒ ආයතනේ? මේ කියන්නේ එහෙම එකක් ගැන. හැබැයි තම තමන්ට ඕන ව්‍යවස්ථා නම් ක්‍රියාත්මක කරන්න හොඳ නැහැ. එහෙම වුණොත් ආයතනෙත් ඉවරයි, එහෙම වුණොත් සාසනෙත් ඉවරයි. බුදුහාමුදුරුවෝ පනවපු ව්‍යවස්ථාවක් තියෙනවා. ඒ ව්‍යවස්ථාව තුල ගිහි පැවිදි අපි කටයුතු කරනවා හැරෙන්න අපි ව්‍යවස්ථාවන් හදන්න උවමනාවක් නැහැ. බුදුරජාණන් වහන්සේ ඒකට නිදහස දීලා නැහැ. ඒකට නිදහස දීලා නැහැ. එතකොට මේ ශාසනයේ ධර්මයක් දේශනා කළත් පින්වත්නි අපි බලාපොරොත්තු වෙන්න ඕන ඔය ඇත්තෝ මං කෙරෙහි පහදින එකක් නෙවෙයි. එහෙනම් මොකද? ඔය ඇත්තෝ මේ ධර්මයේ ශ්‍රවණය කරලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙරෙහි පහදීවා කියලා. මේ ධර්මයේ හිමිකාරත්වයේ මේ ධර්මයේ ස්වාමීත්වයේ තියෙන මට නෙවෙයි. මං විස්තර කළාට දේශනා කළාට මේ ධර්මයට ස්වාමීත්වයේ තියෙන කවුද? සම්මා සම්බුදුරජාණන් වහන්සේට. මේ සෑම වදනක්ම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පරම පවිත්‍ර හෘදයෙන් පැන නැගිච්ච දේශනාවයි. උන්වහන්සේගේ බුදු මුවින් වදාළ දේශනාවයි. එවන් දේශනාවක් මගේ කටින් විස්තර කරන්න මම සසරේ පින් කළ බව ඇත්තයි. නමුත් ධර්මයේ ස්වාමීත්වයේ තියෙන තථාගතයන් වහන්සේට. දැන් පින්වත්නි උත්තර තෙරුන් වහන්සේ මේ දේශනාව කළා අනෙක් ස්වාමින් වහන්සේලාට ධර්මාවවාදයක් හැටියට. දැන් බුදුරජාණන් වහන්සේ එහෙම තෙරුන් වහන්සේලා හරියට අගය කළා. හරියට අගය කළා පින්වත්නි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගුරු මුෂ්ටි නැහැ. ගුරු මුෂ්ටි නැහැ. දැන් අද නම් පින්වත්නි පොතක් ලිව්වොත් ඒකට යම් යම් සාධාරණ කාරණා තියෙනවා. පොතක් ලිව්වොත් එහෙම එහි සියලු හිමිකාරත්වය කවුරු සතුද? කර්තෘ සතුයිනේ. කර්තෘ සතුයි. එතකොට ඒ කර්තෘ ඒ කරුණු කොහෙන්ද අරන් තියෙන්නේ? බණ පොතක් නම් ඒ කරුණු ගන්නේ ශාස්ත්‍රුන් වහන්සේගෙන්. සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන්. යම් යම් දේවල් කියනවා මේක පෞද්ගලික දේපලක්. මේ පිටපත් කර ගැනීම හෝ දඬුවම් ලැබිය හැකි වරදක් කියනවා. බුදුහාමුදුරුවෝ කොතනකවත් එහෙම එකක් දේශනා කරලා නැහැ. බලන්නකෝ. තථාගතයන් වහන්සේ කිසිම තැනකනේ එහෙම එකක් තියෙනවද? නෑ. බුදුරජාණන් වහන්සේට ඕන කළේ මේ ධර්මය මේ ලෝකයට ප්‍රචලිත වෙලා ඒ අය සසරින් ගැලවෙනවා බලන්න මිසකට තථාගතයන් වහන්සේට ලාභ සත්කාර ලබන්න නෙවෙයි. නේද? තථාගතයන් වහන්සේට උනේ මේ ධර්මයේ තුලින් සත්‍යය සසරින් ගැලවෙනවා බලන්න. ඒක තමයි උන්වහන්සේගේ අරමුණ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ දහම් කරුණු අවුල්ව නෙවෙයි නිර්වුල්ව විවරණය කරන තමන් වහන්සේගේ ශ්‍රාවකයෝ ගැන හරි සතුටු වුණා. තමන් වහන්සේ අවබෝධ කරගත්තු දේශනා කළ දහම් කරුණු අවුල්ව නෙවෙයි නිර්වුල්ව අනුන්ට දේශනා කරලා අනුන්ව ධර්මයේ යොදන ශ්‍රාවකයෝ ගැන හරි සතුටු වුණා. බුදුහාරෝ ඒකනේ වදාලේ මහණෙනි සාරිපුත්ත මුගලන් යම් දිහාවක වැඩ ඉන්නවා නම් මට ඒ දිහාව බලන්න ඕන නැහැ කියලා. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ වැඩ හිටියා වගේ සරියුත් මුගලන් දෙදෙනා වහන්සේලා ඒ කටයුත්ත කරනවද නැද්ද? ඒ කටයුත්ත කරනවා. ඒක අපිටත් අද කරන්න තියෙන වැඩ කොටසක් පින්වත්නි. නේද? අපිට තියෙන වැඩ කොටසක් ඒක. සමහර වෙලාවකදී බුදුරජාණන් වහන්සේ දේශනාවන් අවසන් වෙනතුරු අහගෙන හිටපු අවස්ථාවක් තියෙනවා. නන්දක හාමුදුරුවෝ දිනක් ධර්ම දේශනා කරද්දී ශාලාවේ දොර වහලා බුදුරජාණන් වහන්සේ වැඩම කරනකොට ඇතුලේ ධර්ම දේශනාව ඇහෙනවා නන්දක හාමුදුරුවන්ගේ. බුදුරජාණන් වහන්සේ මොකද කළේ?
මේ තුන් ලෝකයට අග්‍ර වෙච්ච බුදුරජාණන් වහන්සේ දොර ළඟ වැඩ හිටියා දේශනාව ඉවර වෙනකම්. ඇතුළට වැඩම කළේ නෑ. ඇයි ඒ ධර්මයේ කෙරෙහි තියෙන අවධානය බිඳෙන නිසා. බලන්න කොච්චර ධර්ම ගෞරවයක් තිබිලා තියෙනවද කියලා. ධර්ම දේශනාවක් පැවැත්වෙන තැනකට ඒ අතරතුරින් බුදුරජාණන් වහන්සේවත් වැඩියේ නෑ. අද හිතන්න බලන්න. අද ධර්ම දේශනාවක් අතර පින්වත්නි කොච්චරනම් දේවල් සිද්ධ වෙනවද ඒ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට බාධා වෙන්නවනේ. ජංගම දුරකථනේ පටන් සම්මා සම්බුදුරජාණන් වහන්සේවත් පින්වත්නි දේශනාවක් අතරතුරින් වැඩියේ නෑ. කොච්චර දේවල් අපිට හිතන්න තියෙනවද? කොච්චර දේවල් අපි වෙනස් කරගන්න තියෙනවද නේ? ටිකක් වෙලා බුදුරජාණන් වහන්සේ හිටගෙනම වැඩ හිටියා. ඉවර වෙන පාටක් නෑ නන්දක හාමුදුරන්ගේ දේශනාව. තව ටිකක් හිටියා. ඒත් ඉවර වෙන පාටක් නෑ. උළුවස්සට හේතු වුණා. ඉඳලා අන්තිමේදී සෑහෙන වෙලාවකට පස්සේ දොර අරිනකොට භාග්‍යතුන් වහන්සේ දොර ළඟ. නන්දක හාමුදුරුවෝ කිව්වා ස්වාමීනි මොන වෙලාවේද වැඩි කියලා ඇහුවා. නන්දක දේශනාව පටන් අරගත්තු වෙලාවම වගේ කිව්වා. අනේ ස්වාමීනි මෙච්චර වෙලාවක් වැඩ හිටියේ ඇයි දැන්නුවා නම් මේ දොර අරිනවනේ ස්වාමීනි. නෑ නන්දක සාදු සාදු නන්දක දේශනාව නම් හරි මගේ කිව්වා. බලන්නකෝ. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දරුවන්ගේ හපංකමක් දැකලා සතුටු වෙනවා වගේ පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ සතුටු වුණා. අවුල් නැතිව නිර්වුල්ව බණ ටික කිව්වා කියලා. නේ? තමන් කැපී පේන්න නෙවෙයි බොහෝ දෙනාට සසරෙන් ගැලවෙන්න බණ ටිකක් කිව්වා කියලා. සාදු සාදු නන්දක බණ ටික නම් හරි මගේ කිව්වා. හැබැයි ටිකක් දිගයි කිව්වා. කොච්චර දිගද කිව්වොත් මයි දැන් කොන්දතරි දෙනවා කිව්වා බුදුරජාණන් වහන්සේ. එහෙම සතුටු වුණා. පින්වත්නි උත්තර හාමුදුරුවොත් අවවාදයක් කළා කොහොමද? ඇවැත්නි ඔන්න කරපු අවවාදේ. මොකද ඇවැත්නි කලින් කලට ආත්ම විපත් ගැන සිහියෙන් මෙනෙහි කරන එක හොඳයි කිව්වා. කලින් කලට පරවිපත් පිළිබඳව පරවිපත් කියන්නේ අනුන්ගේ විපත්. ආත්ම විපත් කියන්නේ තමන්ගේ විපත්. කලින් කලට තමන්ගේ විපත්තිය ගැන මෙනෙහි කරන එක හොඳයි කිව්වා. ඊළඟට කළපු අවවාදය තමයි කලින් කලට අනුන්ගේ විපත්තිය ගැන සිහිනුවණින් මෙනෙහි කරන එකත් හොඳයි. ඊළඟට කියනවා කලින් කලට තමන්ගේ සම්පත් පිළිබඳව මෙනෙහි කරන එකත් හොඳයි. කලින් කලට අනුන්ගේ සම්පත් පිළිබඳව මෙනෙහි කරන එකත් හොඳයි. මොනවද මේ විපත් මොනවද මේ සම්පත් මෙනෙහි කරන්න කියන කලින් කලට? මොනවද සම්පත්? තමන්ගෙත් අනුන්ගෙත් සම්පත් කලින් කලට මෙනෙහි කරන්න කිව්වා. මොනවද මේ අනුන්ගේ සම්පත් මෙනෙහි කරන්න තියෙන්නේ? මොනවද පින්නත් අපිට නම් මතක් වෙන්නේම ධන ධාන්‍ය, ඉඩ කඩම්, යාන වාහන. ওই ටික මෙනෙහි කළොත් එහෙම කලින් කලට මොනව වෙයිද? දැන් අනුන්ට තියෙනවා යාන වාහනයක්. දැන් අපි විටින් විට මතක් කරනවා අර මිනිසුන්ට අරක තියෙනවා. දැන් හොඳට අටකොටු පිරීලා. දැන් අපි මෙනෙහි කරනවා විටින් විට අර මිනිස්සුන්ගේ අටකොටු පිරීලා. අස්වැන්නත් හොඳයි මේ පාර කුඹුරේ. දරුවෝ ඉන්නේ අහවල් තැන. අහවල් රාජකාරියේ දරුවෝ කරන්නේ. දැන් ඕවා මෙනෙහි කළොත් මොකක් වෙයිද? කරන්නේ එක තමයි. කළොත් මොකක් වෙයිද කියලා යහන්නේ මේ. තවත් විදිහකට හුවොත් මේ ටික මෙහෙම මෙනෙහි කළොත් පින්වත්නි කෙලෙස් නැසෙයිද කෙලෙස් වැඩෙයිද? කෙලෙස් වැඩෙනවා. අකුසල් වැඩි වෙනවද අකුසල් නැසෙනවද? අකුසල් වැඩි වෙනවා. සසර වඩනවද
සසරින් මිදෙනවද? සසර වඩනවා. ඉතින් එහෙනම් ඇයි ඔය සම්පත් මෙනෙහි කරන්නේ අපි අනුන්ගේ? එහෙනම් දැන් තේරෙන්නේ නැද්ද ඔය සම්පත් ටික මෙනෙහි කළොත් අනුන්ගේ ඔය සම්පත් ටික මෙනෙහි කළොත් ඒ සම්පත්තිය අපිට විපත්තියක් වෙනවා කියලා. ඒ මෙනෙහි කිරීමම අපිට විපතක්ද නැද්ද? තවත් විදිහකට කිව්වොත් අනුන්ගේ ඕන් නැති දේවල් මෙනෙහි කරන්න ඒක Tamanට විපතක්. නේද? මේ සම්පත්තිය මේ විපත්තිය කිව්වේ මේවා ගැන නෙවෙයි පින්වත්නි. අපි නොහිතන දේ තමයි අපිට සම්පත් කිව්ව ගමන් මතක් වෙන්නේ දරුවෝ, ඉඩකඩම්, දීපල, ධනය. මේවා කොහෙද පින්වත්නි සම්පත්? මේවා පින්වත්නි යකඩ තැටියකට දාපු මස් කෑල්ල වගේ. රත් වෙච්ච යකඩ තැටියකට දාපු මස් කෑලි වගේනේ ওই සම්පත්. මොහොතින් නැති වෙලා විනාශ වෙලා යනවද නැද්ද? යනවා. ඔය සම්පත් ඔක්කොම ඉවරයි එක හුස්ම රැල්ල අතහැරුණොත්. නේද? කෝටි ප්‍රකෝටි ගණන් ධනය පෙට්ටගම් පුරවන්න තිබුණත් පින්නත්නේ. කාලා නිදියපු වෙලාවේ නහරේ පිපුරුණොත් ඉවරයිද නැද්ද? ඔය ඔක්කොම සම්පත් ඉවරයි. දැන් කෝ සම්පත්ද මේවා? අපිට හිතන් ඉන්නේ නම් මේවා තමයි ලොකුම සම්පත් කියලා. හැබැයි අපි කවුරුත් හිතන්නේ අනෙක් සම්පත් ගැන. මොනවද? Tamange සිල් තියනවද බලන්න. හොඳට හොයලා බලන්න Tamange සීල සම්පත්තිය ගැන. අනුන්ගේ Tamange ශ්‍රද්ධා සම්පත්තිය ගැන හිතලා බලන්නකෝ. Tamange ධර්මයේ පිළිබඳව දැනුම ගැන හොයලා බලන්න. ඒවා තමයි අපිට තියෙන සම්පත්. හැබැයි අපි මෙනෙහි නොකරන්නෙමත් ඒ ටික ගැනද නැද්ද? ඒ ටික ගැනනේ. දැන් මේ කියන්නේ එකයි. තමන්ගේ විපත් ගැන හිතන්න කිව්වා. මොන විපත්ද? තමන්ගේ සිල් බිඳිච්ච ඒවා. තමන්ගේ සීලේ paludu වෙච්ච ඒවා. බුදුහාමුදුරුවෝ හිස් කතා කියව ඉන්න එපා කිව්වා. ඒකම කළා නම් මෙනෙහි කරන්න මේක විපතක් මට කියලා. නේද? තමන් අකුසලයක් කළගත්තා නම් ඔන්න විපතක් තමන්ට නේ. ඒ විපත සසරෙත් අනතුරකද නැද්ද? සසරෙත් අනතුරකට. අන්න ඒ විපත් මෙනෙහි කරන්න කිව්වා කලින් කලට මං ළඟ තියෙන ಗುಣ මං ළඟ තිබුණු ಗುಣ විනාශ වෙලා තියෙන්නේ මොනවද කියලා. ලැජ්ජාව තිබුණ එක තියෙනවද නැද්ද? ලැජ්ජ බය කියලා එකක් තිබුණානේ. ඒ ලැජ්ජ බය ඉස්සෙල්ලා නම් තිබුණා දැන් තියෙනවද කියලා බලන්න කියනවා කලින් කලට. සමහරුන්ට ටිකක් කල් යනකොට ලැජ්ජ බය නැති වෙනවා. නේද? සමහර වෙලාවකදී අපි බොහෝම වැඩිහිටි ගෞරවයෙන් හිටියා. පොඩි කාලේ බලන්නකෝ අපිට නොතේරෙන කාලේ අම්මා තාත්තගේ කකුල් දෙක උඩින් අපි ගියේ නෑනේ. අම්මා තාත්තට උඩින් ඉඳගත්තේ නෑනේ. දැන් මොකද වෙන්නේ? දැන් තේරෙනවා. තේරෙනකොට තේරෙනකොට මොකද තත්ත්වේ? ඒ අය දැනුම් තේරුම් එන අය බවට පත් වෙලා වැඩි හිටි වුණාට පස්සේ අම්මා තාත්තගේ කකුල් දෙකට උඩින් යනවනේ. ඉතින් තේරිලාද තියෙන්නේ? දැන් තේරෙනවා නම් පින්නත් වරද නොකර ඉන්න බෑ. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? කෝ විපත්තියක් නැද්ද? විපත්තියක් තියෙනවා. අතීතේ අපි ළඟ තිබිච්ච ಗುಣ කෝ තියනවද? වෙරළු ගෙඩියත් අටකට කපාගෙන අම්මා තාත්තටත් දීලා කාපු සමාදානයක් කෝ දැන් විපතක නැද්ද? ඒ සමගිය විපතක. මෙනෙහි කරන්න කියනවා ඒවා. ආත්ම විපත් කියන්නේ ඒවා. තමන් ලැබපු මේ ආත්මයක් කියලා එකක් නැහැ. නමුත් ආත්ම භාවය කියලා එකක් තියෙනවනේ. මේ ලැබපු භවය ඒක විපතකද නැද්ද? විපතක පින්වත්නි.
පර විපත් අනුන් ගැනත් මෙනෙහි කරන්න කියනවා. ඒ අයගේ ශ්‍රද්ධාව කෝ දැන් අනික් මිනිස්සු ළඟ තිබුණු ඒ අයගේ සීලය තිබුණා. ඒ අයගේ සීලය පිරිහුණානේ. ඒවත් බලන්න කියනවා මෙනෙහි කරලා. හැබැයි ඒ අයව පහත් කරන්නවත් ඒ අය හෙලා දකින්නවත් නෙවෙයි. මේ සසරේ අනතුරු තේරුම් ගන්න. ඊළඟට මෙනෙහි කරන්න කියනවා තමන්ගේ සම්පත් මොනවද? සීලය. කලින් කලට මෙනෙහි කරන්න මං සමාදන් වෙච්ච සීලය මං ළඟ දැන් තියෙනවද? ඒ සීලය තවම සුරක්ෂිතද? සතුටු වෙන්න පුළුවන්නේ. එතකොට ඒ සීලයෙහි තමන් රකින්න සීලයෙහි සතුට ප්‍රමෝදය උපදිනකොට තවදුර ඒ සීලය රැකගන්න තමන් තුල ශක්තිය උපදිනවද නැද්ද? තමන් තුල ශක්තිය උපදිනවා පින්වත්නි. අනුන්ගේ සීලය අනුන්ගේ ගුණය ගැනයි මෙනෙහි කරන්න ඕන. ධන දාන්නේ ඉඩ කඩන් ගැන නෙවෙයි අනුන්ගේ. අපිට ඒව වැඩක් නැහැ. ඒ ඇත්තෝ හරි හම්බ කරගත්තා. ඒ ඇත්තන්ටත් ඕව අතෑරෙනවා. අපිටත් ඕව අතෑරෙනවා. හැබැයි බලන්න ඕන අනික් අය කොච්චර ශ්‍රද්ධාවන්තද. ශ්‍රද්ධාවන්තයන්ගේ ශ්‍රද්ධාව දකින්න. සිල්වන්ත මිනිසුන්ගේ සිල්වන්තකම් ගැන හොඳට මෙනෙහි කරන්න. ඒකයි මේ කියන්නේ. දැන් මේ අවවාදයේ උත්තර හාමුදුරුවෝ කරනකොට කිසියම් කටයුත්තකට සතරවරම් දිව්‍යයන්ගෙන් කෙනෙක් වෙච්ච වෛශ්‍රවණ දිව්‍ය රාජයා පින්වත්නි ආකාශෙන් යනකොට මේ දේශනාව ඇහුණා. අහගෙන ඉඳලා මොහොතකින් නැවත වාරයක් වෛශ්‍රවණ දිව්‍ය රාජයා තවුතිසාවට ඇවිල්ලා සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ හමු වුණා. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේට කිව්වා නිදුකානනේ මම මහිසවත්තු ආසන්නයෙන් යනකොට ද්වජාලිකා කියන විහාරෙදී උත්තර තෙරුන් වහන්සේ ස්වාමින් වහන්සේලාට මෙහෙම අවවාදයක් කළා. මොකද්ද? කලින් කලට තමන්ගේ විපත් අනුන්ගේ විපත් මෙනෙහි කරන්න. කලින් කලට තමන්ගේ සම්පත් අනුන්ගේ සම්පත් මෙනෙහි කරන්න. මෙහෙම එකක් දේශනා කළා කියලා සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේට කිව්වා. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ ඒ වෙලාවෙම තවුතිසාවෙන් පින්වත්නි අතුරුදහන් වෙලා ද්වජාලිකා විහාරයේ උත්තර තෙරුන් වහන්සේ ඉදිරියේ පෙනී හිටියා. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ කියන්නේ වෛශ්‍රවණ දිව්‍ය රාජයා කියන්නේ පිනට හරි කැමති සම්මා දිට්ඨික දෙවිවරු. ධර්මයට ප්‍රියයි. බුදුරජාණන් වහන්සේගෙන්ම බණ අහපු උත්තමයෝ. පින්වත්නි ඇවිල්ලා සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ උත්තර තෙරුන් වහන්සේට හොඳට වන්දනා කළා. තාම ගෞරවයෙන් වන්දනා කළා. වන්දනා කරලා ඇහුවා ස්වාමීනි ඔබ වහන්සේ භික්ෂුන් වහන්සේලාට මෙහිම අවවාදයක් කළාද? කලින් කලට ආත්ම විපත් පර විපත් මෙනෙහි කරන්න කියලා. කලින් කලට ආත්ම සම්පත් පර සම්පත් මෙනෙහි කරන්න කියලා එහෙම ධර්මයක් දේශනා කළාද කියලා ඇහුවා. ඔව් දේවේන්ද්‍රේ මං දේශනා කළා කිව්වා. ස්වාමීනි වැදගත් ප්‍රශ්නයක් ඇහුවා සක්‍ර දේවේන්ද්‍රයා. ස්වාමීනි මේ ධර්මාවවාදයේ ස්වාමීනි ඔබ වහන්සේගේම ධර්මාවවාදයක්ද නැත්නම් තථාගතයන් වහන්සේගේ ධර්මාවවාදයක්ද කියලා ඇහුවා. දැන් මේ විමසීම අපිටත් තිබුණා නම් මේ ශාසනය මෙච්චර ලොකු අනතුරක වැටෙන්නේ නැහැ නේද? ඇහුවා මේක ඔබ වහන්සේගේ ධර්ම පරයායක්ද නැත්නම් තථාගතයන් වහන්සේගෙන් අහගත්තු ධර්ම පරයායක්ද කියලා ඇහුවා. උත්තර හාමුදුරුවෝ කිව්වා දේවේන්ද්‍රය මං නුඹෙන් ප්‍රශ්නයක් අහන්න දෙවුවා. හොඳයි කිව්වා. මේක උපමාවක් කිව්වා. මිනිස්සු කට්ටියක් අතින් හරි නොඑක් භාජන හරි ඒ වගේම යම් කිසි නැලි වලින් හරි වී අරගෙන එනවා. මිනිස්සු ටිකක් අත් දෙකෙන් හරි බාල්දි වලින් හරි නැලි වලින් හරි මොනවයින් හරි වී අරගෙන එනවා. තම තමන්ට පුළුවන් ප්‍රමාණයට. දේවේන්ද්‍රය ඒ වී අරන් එන්නේ කොහෙන්ද කියලා ඇහුවොත් එහෙම කොහෙන්ද අරගෙන එන්නේ කියලා ඇහුවා. ඒ වී අරගෙන එන්නේ කොහෙන්ද කියලා ඇහුවොත් එහෙම දෙන්න තියෙන උත්තරේ මොකද්ද කියලා ඇහුවා.
දේවේන්ද්‍රයන් වහන්සේ කිව්වා ස්වාමීනි එහෙනම් කියන්න වෙන්නේ අහවල් මහ වීගොඩෙන් තමයි මේ වී අරගෙන එන්නේ. තම තමන්ට පුළුවන් ප්‍රමාණ වලින් එක එක භාජනවල එයාලා අරන් ආවට අරන් එන පළවෙනි තැනක් තියෙනවනේ. අරන් එන පළවෙනි ප්‍රධාන තැනක් තියෙනවනේ. අසවල් මහ වීගොඩෙන් තමයි අරන් එන්නේ කියලා තමයි කියන්න වෙන්නේ කිව්වා. උත්තර හාමුදුරුවෝ වදාලා දේවේන්ද්‍රය අපි කවුරු මොන ධර්මයක් මොන සුභාෂිතයක් කිව්වත් මතක තියාගන්න ඒක සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ සුභාෂිතයක්මයි කිව්වා. මහ වීගොඩ එතන කිව්වා. අපි අපිට පුළුවන් ප්‍රමාණයට ඒ ධර්මයේ දරාගෙන එනවා. මේක කියනකොටම සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේට හරි සතුටු හිතුණා. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ සාදුකාර දීලා කිව්වා ස්වාමීනි ආශ්චර්යයි. මේ ධර්මය ඔබ වහන්සේ තථාගතයන් වහන්සේගෙන්ම දරාගෙන ආපු ධර්මයක්. ස්වාමීනි ඔබ වහන්සේ භික්ෂූන්ට කරපු අවවාදේ හරි කිව්වා. ස්වාමීනි දවසක් සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ කියනවා දවසක් දේවදත්ත හාමුදුරුවෝ සංඝ බේදේ කරපු අලුත. දේවදත්ත හාමුදුරුවෝ සංඝ බේද කර්මයේ කරපු අලුත බුදුරජාණන් වහන්සේ දේවදත්ත හාමුදුරුවෝ අරමුණු කරගෙනම භික්ෂූන්ට ඔහොම අවවාදයක් කළා. මහණෙනි කලින් කලට තමන්ගේ විපත්තිය අනුන්ගේ විපත්තිය තමන්ගේ සම්පත්තිය අනුන්ගේ සම්පත්තිය මෙනෙහි කළොත් හොඳයි කියලා. බුදුහාමුදුරුවෝත් ඔය අවවාදෙම කළා ස්වාමීනි. ස්වාමීනි එදා බුදුරජාණන් වහන්සේ වදාලා කාරණා 8කින් යටවෙච්ච දේවදත්ත හාමුදුරුවෝ කල්පස්ථායි කියන්නේ කල්පයකටම නිරේට වැටිච්ච කෙනෙක්. කාරණා 8කින් යටවෙච්ච දේවදත්ත හාමුදුරුවෝ නිරේට අයිති වෙච්ච කෙනෙක්, අපායට අයිති වෙච්ච කෙනෙක්, කල්පයක්ම අපායේ දුක් විඳින කෙනෙක්, කිසිම කෙනෙකුට පිළියම් කරන්න බැරි කෙනෙක්. පිළියම් කරන්න බෑ. ආයේ බුදු කෙනෙකුන්ටවත් බේරනවා කියලා එකක් නැහැ. ඇයි බුදු කෙනෙකුන්ටවත් බේරන්න බැරි? බුදු කෙනෙකුන්ට උනත් ගලව ගන්න එකම එක කුසලයක් හරි ඉතුරු වෙලා තියෙන්න ඕන පින්නතුනේ. එහෙම කුසලයක්වත් නැතිනම් කුමකින් අල්ලලද බේරගන්නේ? හරියට උපමාවක් මිනිස්සෙක් වැටෙනවා අසුචි වලකට. මිනිස්සයාට වඩා අසුචි වල ගැඹුරුයි. කටමට්ටම් පිරිච්ච අසුචි වලකට මිනිස්සෙක් වැටුනොත් මේ මිනිස්සයා එකේ ගිලිලම යනවනේ. දැන් මේ වලෙන් ගොඩ ඉන්නවා මේ මිනිස්සයා බේරගන්න කැමති මිනිස්සෙක්. වල වටේ යන ගමන් බලනවා කොතනින් අල්ලලාද ගොඩ ගන්න කියලා. හැබැයි අසුචි ගෑවිච්ච නැති කෙස් ගහක්වත් නැත්තම් ගලව ගන්න ඕනකම තිබුණත් ගලව ගන්න අල්ලන්නේ මොකෙන්ද? අන්න ඒ වගේ දේවදත්ත හාමුදුරුවෝ තුල එහෙමවත් කුසලයක් තිබුණ නැහැ පින්වත්නි. ඒ කුසලයට යට වුණා. ඉතින්දි තමයි බුදුහාමුදුරුවෝ වදාලේ දැන් දේවදත්ත අයිති නිරේට. අපායට බේරගන්න බෑ කාටවත්ම. ඒ නිසා මතක තියාගන්න ඔය අකුසල් වැඩි කුසල් පිරිහෙමින් යනකොට පරිස්සම් වෙන්න. අවසාන කුසලයක් නැති වුණොත් නම් ආයේ බුදු කෙනෙකුන්ටවත් ඒ භවයේ ගලවනවා කියලා එකක් නැහැ පින්වත්නි. නේද? බුදුරජාණන් වහන්සේ වදාලා කාරණා 8කින් යටවෙච්ච දේවදත්ත අපායට අයිති කෙනෙක්, නිරයට අයිති කෙනෙක්, කල්පයක්ම දුක් විඳින කෙනෙක්, පිළියම් කරන්න බැරි කෙනෙක්. මොනවද මේ කාරණා 8? පළවෙනි එක තමයි දේවදත්ත හාමුදුරුවෝ ලාභයෙන් යට වුණා. අජාසත්ත රජුරෝ කරත්ත පිටින් දානමාන ගෙනල්ලා දුන්නේ. ඒවයින් යට වුණා. මේ ලැබීම් කියන ඒවා හොඳයි. හැබැයි හදපු හිතකින් පිළිගන්න පුළුවන් නම් මට වුණත් ඔබට වුණත් ලැබීම් හොඳයි. හදපු හිතකින් ඒක පිළිගන්න පුළුවන් නම් ඔය ලැබීම් අනිත්‍යයි කියලා දැනගෙනම පුළුවන් නම් බාර ගන්න. නැත්තම් ලැබෙන එක සම්පතක් කිව්වට ඒ සම්පතම මොකක් වෙනවද? විපත්තිය වෙනවා. ලැබීම් වැඩි වෙනකොට පින්නතන මිනිසුන්ගේ ಗುಣ පිරිහෙනවා දැකලා නැද්ද? ලැජ්ජා බය නැති වෙනවා දැකලා නැද්ද? මේක තමයි.
එනිසා ලැබෙන ලැබීම් සම්පත් කියලාම බලන්න එපා පින්වත්නි. ලැබෙන ලැබීම් ලැබෙනකොට අපි අපේ හිත හදාගෙන නැත්තම් මේවා తాවකාලිකයි අස්තිරයි අනිත්‍යයි කියලා දැක්කේ නැත්තම් පින්වත්නි එතනම තමයි විපත පටන් ගන්නෙ. ඊළඟට දේවදත්ත හාමුදුරුවෝ අලාභයෙන් යට වුණා. මුලින් යට වුණා අලාභයෙන්. දෙවනියට අලාභයෙන් යට වුණා. මොකද අලාභයයි මෙයාට බුදු පදවිය නැතිකම නිසානේ. ලැබිච්ච දේ ගැන උද්දාම වෙනකොට නොලැබිච්ච දේ ගැනත් තැවීමක ඉන්නවද නැද්ද? නොලැබිච්ච දේ ගැනත් තැවීමක ඉන්නවා. ලැබිච්ච දෙයින් උද්දාම වෙන එකත් අනතුරක්. නොලැබිච්ච දේ ගැන තැවෙන එකත් ඒකත් අනතුරක්. ඒකනේ මේ බුදුරජාණන් වහන්සේ මරලා බුදු වෙන්න හැදුවේ. ලැබිච්ච නැති පදවි ලබන්න කිසි අඩුවකුත් නැහැ, නිවනට බාධාවකුත් නැහැ. හැබැයි අනතුර කරගත්තේ නිසා. ඊළඟට දේවදත්ත හාමුදුරුවෝ යට වෙච්ච අනෙක් කාරණේ තමයි පින්වත්නි යසස පිරිවර. දේවදත්ත හාමුදුරුවෝ පසටත් පිරිසක් හිටියා කෝකාලික භික්ෂුව ඇතුළු. කෝකාලික කියන්නේ මහා කෝකාලික හාමුදුරුවෝ. චූල කෝකාලික හාමුදුරුවෝ නෙවෙයි. මහා කෝකාලික හාමුදුරුවෝ ඇතුළු පිරිසක් දේවදත්ත හාමුදුරුවන්ගේ පාර්ශවයටත් හිටියා. පිරිසක් ඉන්නකොට අපි වැරදි මතයේ තවත් බැහැ ගන්නවද නැද්ද? අපි යම් වැරදි මතයක් ඉදිරිපත් කළා කියමුකෝ. අපි ඉදිරිපත් කරන්නේ ඒක හරි කියලානේ. නේද? නමුත් අපි හරි කියලා වැරදි මතයක් හරි ඉදිරිපත් කරනකොට ඒ මතය වටා තව පිරිසක් හැදෙනකොට අපි ඒ මතයම තහවුරු කරගන්නවද නැද්ද? තහවුරු කරගන්නවා. බාහිය දාරුචීරය රහත් වෙලා හිටියේ නෑ. දරවලින් හදපු වස්ත්‍රයක් ඇඳගෙන ඉන්නකොට මිනිස්සු හිතුවා මේ නම් රහත් කෙනෙක් වෙන්න ඇති කියලා. අන්තිමේදී මෙයාට මොකද වුනේ? එහෙනම් මම රහත් කෙනෙක් වෙන්න ඇති කියලා එයා තුලම හටගත්තා. තමන් රහත් වෙලා ඇති එහෙනම්. ඇයි පිරිවර කියනවනේ රහත් වෙලා කියලා. අපිටත් මේ අනතුරු වෙන්න බැරිද? මේ අනතුරු කොච්චර වෙන්න පුළුවන්ද? පිරිවර නැත්තම් හැමෝම පිරිහිලා ගියා නම් තනි වුණාම පින්වත්නි පිටක් හොයාගෙන එනවනේ. ඊළඟට පින්වත්නි අයසින් පිරිවර නැති වෙනකොටත් මොකද වෙන්නේ සමහර විටකදී? පිරිවර ඉඳලා නැති වෙනකොටත් බුදුරජාණන් වහන්සේගේ පිරිවර දකින්නකොටත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි හැමෝම පැහැදෙනවා දකින්නකොටත් අනේ මේ පිරිස මටත් නැත්තම් කියලා ආයතවීමක් ඇති වෙනවනේ. ඊළඟට කියනවා දේවදත්ත හාමුදුරුවෝ යට වෙච්ච කාරණේ පින්වත්නි දේවදත්ත හාමුදුරුවෝ ඊළඟට යට වුණා පින්වත්නි ප්‍රශංසාවෙන්. ප්‍රශංසා කරන අයත් ඉන්නවා. මේ වර්ණනා ඉතින් අපිට ඊට වඩා ලොකු දේවල් නැහැ. හැබැයි වර්ණනාව මිනිසුන්ගේ නිවන් මඟ වහනව බොහෝ විට. මේ ශාසන ප්‍රතිපදාවේදී කාගෙන්වත් වර්ණනා බලාපොරොත්තු වෙන්න එපා. පාංශකූලෙට හාමුදුරුවෝ වැඩියත් ශාසනය වෙනුවෙන් කරපු දේවල් හාමුදුරුවෝ කියයි කියලා බලාපොරොත්තුවක් තියාගන්න එපා. නේද? අපි මොකද ඒව බලාපොරොත්තු වුණොත් එතන කෙලෙස් වඩලාද නැද්ද? කෙලෙස් වඩලා. වර්ණනා වැදගත් නැහැ මේ ශාසනයේ කාට වුණත්. සමහර අයට නම් බණ වලට වඩා වැදගත් වෙන්නේ වර්ණනාව. ඒකනත් අනතුරක. ඒක ලබන කෙනත් අනතුරකද නැද්ද? ලබන කෙනත් අනතුරක. ඒක අපේ ශාසනයේ ක්‍රමය නෙවෙයි. ශාසනයට අදාළ දේ නෙවෙයි පින්වත්නි. ඊළඟට නින්දාවත් එහෙමයි. නින්දා කියන ඒවත් ඉතින් తాවකාලිකයි. නේ? මේ ලෝකේ නත්ති ලෝකේ අනින්දිතෝ. නින්දා ලැබු නැති කෙනෙක් ඉන්නවද? නෑ, හැමෝම නින්දා ලබනවා. රහසින්වත් පවු නොකළ බුදුහාමුදුරන්ට ওই තරම් නින්දා පහස කළා නම් අපි ගැන කවර කතාවක්ද? ඊළඟ කාරණේ තමයි දේවදත්ත හාමුදුරුවෝ යට වෙච්ච පාපිච්චතාවේ. පාපිච්චතාවේ කියලා කියන්නේ ලාමක ආශාව, පවිටු ආශාව. මේකේ ස්වභාවය තමයි නැති ಗುಣ පවක් පෙන්නනවා.
නැති ಗುಣ පවා පෙන්නනවා. දැන් බලන්නකෝ ඉදිරිපත් කරපු වරපහ දේවදත්ත හාමුදුරුවෝ දිවි හිමියෙන් මස් මාංශයෙන් වැළකිය යුතුයි, දිවි හිමියෙන් අරණ්‍ය වාසී විය යුතුයි, දිවි හිමියෙන් වෘක්ෂ මූලික විය යුතුයි, දිවි හිමියෙන් පංශකූලික විය යුතුයි. දැන් බැලූ බැල්මට මේ ඉල්ලීම් පහ අද එහෙම කවුරු හරි කළා නම් ඒ කාන්තයි මේ මුළු බෞද්ධ ප්‍රජාවෙන් සාතිශය බහුතරයක් ඒ ඇත්ත පැත්තට හැරෙනවා. බලන්නකෝ කොච්චර හොඳ ඉල්ලීම්ද කියලා. හැබැයි බුදුහාමුදුරුවෝ වදාළේ මේවා අන්තගාමී ඉල්ලීම්. දැන් බැලූ බැල්මට දේවදත්ත හාමුදුරුවෝ ඉල්ලපු ඉල්ලීම් වල හැටියට කොච්චර ධාර්මිකද? දිවි හිමියෙන් පාංශකූලික වෙන්න ඕනේ, මස් මාංශේ වලකින්න ඕනේ, වෘක්ෂ මූලික වෙන්න ඕනේ. ඒ ඉල්ලීම් කරපු කෙනා නේද පින්වත්නි බුදුහාමුදුරන්ට ගල් පෙරළුවේ? ඒ ඉල්ලීම් කරපු කෙනා නේද සංඝ බේදෙත් කළේ? පාපිච්චතාවේ හැටි ඇතුළාන්තේ මහා කෙලෙස් ගොඩක්. හැබැයි පින්වත්නි ඒ ප්‍රකට කරන්නේ ඊටාම සද්භාවයේ තොරතුරු පාපිච්චතාවේ. ඊළඟට දේවදත්ත හාමුදුරුවෝ යටපත් කරපු කාරණේ තමයි පාප මිත්‍ර සේවනය. මෙන්න මේ කාරණාටින් යට වෙච්ච දේවදත්ත අපායට අයිති කෙනෙක්, කල්පයක් පැහෙන කෙනෙක් කියලා බුදුහාමුදුරුවෝ වදාලා. ස්වාමීනි, ඔබ වහන්සේ අද වදාළ මේ ධර්ම පරයායත් ඒ බුදුරජාණන් වහන්සේගෙන්ම ඇසූ දේශනාව මම මේ ධර්ම පරයායේ එදා තථාගතයන් වහන්සේගෙන් ඇහුවා කිව්වා. අද කාගෙන්ද ඇහුවේ? උත්තර හාමුදුරුවන්ගෙන්. ස්වාමීනි, භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වන පිරිස ඉන්නවා කිව්වා ශ්‍රාවකයන් අතරේ. මේ කිසි කෙනෙක් මේ ධර්ම කාරණය දරාගත්තේ නැහැ කිව්වා. ස්වාමීනි, ඔබ වහන්සේම මේ ධර්ම කාරණේ දරා ගන්න කිව්වා. ඔබ වහන්සේම මේ ධර්ම කාරණේ ඉගෙන ගන්න කිව්වා. ස්වාමීනි, ආශ්චර්යයි අద్භූතයි ස්වාමීනි කියලා අප්‍රමාණ සතුටින් සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ සතුටු වෙලා අනුමෝදන් වෙලා ආපහු පින්නත් තවතිසාවට ගියා. එතකොට හිතන්න බලන්න, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා මේ අෂ්ටලෝක ධර්මයට අයිති දේවල් මේ හැම එකක්ම පින්වතුනේ අපි හරියට තේරුම් ගත්තේ නැත්නම් අපි අනතුරක වැටෙනවා. ඒ නිසා ඔබව ගලව ගන්න කලින් කල ආත්ම විපත්, ඒ වගේම පර විපත්, ආත්ම සම්පත්, පර සම්පත් සිහිනුවණින් මෙනෙහි කරන්න. ධන ධාන්‍ය ගැන නෙවෙයි, සීලය ගැන මෙනෙහි කරන්න. ඉඩකඩම් ගැන නෙවෙයි, ශ්‍රද්ධාව ගැන මෙනෙහි කරන්න. තිබුණු ශ්‍රද්ධාව තියෙනවද නැද්ද? තිබුණු සීලය තියෙනවද නැද්ද? තිබුණු ලැජ්ජ බය තියෙනවද නැද්ද? නේද? තිබුණු කුසල්සිත තියෙනවද නැද්ද? තිබුණු වැඩිහිටි ගෞරවය තියෙනවද නැද්ද? අන්න ඒව මෙනෙහි කරන්න පින්වත්නි. මේ ඉඩකඩම් මේවා ඔක්කොම එක හුස්ම රැල්ලෙන් අතෑරෙන දේවල්. නිසා පින්වන්ත ඔබට ජීවිත අවබෝධයට මේ දේශනාව උපකාර වේවා. හැමට නිවනම අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාව නිමා කරනවා. අද මේ දේශනාවේ පින්වන්ත දායකත්වයේ ධර්මින් කටයුතු කරන්නට යෙදුනේ එල්කඩුවේ අංක 92 නිවසේ විශ්‍රාමලත් විදුහල්පති ටී.බී. දිසානායක මහත්මයා, විශ්‍රාමලත් ග්‍රාම නිලධාරී දිසානායක මහත්මිය මෙන්ම කීර්ති දිසානායක පුතණුවන් උමංගා විජේකෝන් ලේලිය හා දරු දෙපළත් පේරාදෙණියේ ජේ.ආර්.බී. හේරත් බෑණනුවන් ශානිකා දිසානායක දියණිය සහ තරුල් පුතණුවන් කියන පින්වන්ත පිරිස විසින් අරමුණු අතරට එක් වෙන්නේ වසර 19කට පෙර මියගිය මැදිරිගිරියේ එච්.එම්. කිරිබණ්ඩා පියතුමාටත්, පසුගිය වසර මියගිය ආර්.ජී. රම්මැණිකේ මව්තුමියටත්, ඩී.එම්. කිරිබණ්ඩා, ඩී.එම්. බණ්ඩාරමැණිකේ කියන දෙපළටත්, ඒ වගේම පේරාදෙණියේ ජේ.බී. හේරත් පියතුමන්ටත්, ටිකිරිබණ්ඩා, මුදියන්සේ, අබේරත්න, මුතුමැණිකේ, කේ.බී. අඹගහවත්ත යන සහෝදරයන්ටත් පින්පෙත් අනුමෝදන් කරලීමට බලාපොරොත්තු වෙනවා. දෙසැම්බර් මාස 7 වන දිනට ජන්මදිනයේ දෙන එල්කඩුවේ ටී.බී. දිසානායක මහත්මාණන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා දිගාසිරි ලැබේවා කියලා. දෙසැම්බර් 26 වන දිනට ජන්මදිනයේ දෙන කීර්ති බණ්ඩාර දිසානායක පුතුටත්, නොවැම්බර් මාස 19 වන දිනට අවුරුදු 6 සපුරන
තරුල් පුතණුවන්ටත් තම පවුල්වල හා අද දින සහභාගී වූ හැමටත් සිත ප්‍රාර්ථනා කරනවා වගේම දේශකයාණන් වහන්සේටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. අපවත් වී වදාළ මාතලේ හපුවිද උඩංගමුව ඉඹුල්පිටිය වැහිගල විහාරවල ගෞරවාර්හ විහාරාධිපතීන් වහන්සේලාට පින්පෙත් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. අපවත් වී වදාළ දරණාගම කුසල ධම්මනායක මාහිමියන් වහන්සේටත් මියගිය රණවිරුවන්ටත් දායකත්වයේ දරණ පින්වතුන්ගේ නමින් මියගිය සියලු දෙනාටත් සහභාගී වූ හැම දෙනාගේ මියගිය පවුල්වල හැම දෙනාටත් පින්පෙත් අනුමෝදන් කරලීමටත් බලාපොරොත්තු වෙනවා. පින්වතුනි රැස් කරගත් සියලු කුසල් නමින් මියගිය හැමට අත්වේවා. සියල්ලෝ පින් අනුමෝදන්ව සැපවත් වෙත්වා උතුම් නිවනින් සැනසෙත්වා කියලා පින් අනුමෝදන් කරමු. දේශනාවේ දායකත්වයේ දරූ හැමටත් සද්ධර්මයේ ශ්‍රවණය කළ සියලු දෙනාටත් නිදුක් නිරෝගී බවත් චිරජීවනයත් සැලසේවා. බුදුපසේ බුදු මහරහත් උතුමන් වහන්සේලා නිවුණු සැනසුණු අමා මහ නිවන අපටත් මේ කුසල බලයෙන් ඉක්මන් භවයකදීම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා ඇති කර ගනිමු. ලොව සසුන සුරකින්න සියලු සම්මාදිට්ඨික දෙවියන්ටත් මේ පින් ලැබේවා. පින් අනුමෝදන් වන දෙවියන්ගේ දිව්‍ය ආශීසුරු වඩා වර්ධනය කර ගනීවා. ප්‍රාර්ථනීය බෝධීන්ට පැමිණ දෙවියෝද නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දස බල සේලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරයන්තා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහසයුර කෙළවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා. සාදු සාදු සාදු. පින්වත්නි, පුරා හෝරාවකට ආසන්න කාලයක් ඔබටත් මටත් ධර්මයෙන් අනුශාසනා කළ මයිලපිටිය මහා අනද සෙනසුනේහි නිර්මාතෘ අලුත්ගම ගම්මන්තලාව පුරාණ විහාරවාසී ගෞරව ශාස්ත්‍රවේදී පූජනීය අලුත්ගම පඤ්ඤාසාර පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයත් උන්වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසත් අප විසින් රැස් කර ගන්නට යෙදුණු සියලු කුසල් උන්වහන්සේට සාදු නහද පවත්වා අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. පින්වත්නි, ඒත් සමගින් බෞද්ධ නාලිකාවේ මහනුවර මධ්‍යස්ථානයේ මගින් ඔබ වෙතගෙන මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් නිමාවට පත්වනවා. ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ ගෞතම බුදුසසුනේදීම ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. තෙරුවන් සරණයි.